සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම විනය කියා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනා මාලාවේ අද දින අනුග්‍රහය දරන්නේ දායකත්වයේ දරන්නේ මේ මාතලේ පුස්සැල්ලේ පදිංචි පින්වත් වික්‍රමසිංහ මහත්මයා සහ අමරා මොරගොල්ල මහත්මිය විසින්. අද අපි ඉගෙන ගන්නට යන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති සුන්දර දේශනාව. මේ දේශනාවේ නම පිංගියානි සූත්‍රය. මේ දේශනාව තුළ හරිම ලස්සන කරුණු කියවෙනවා. මේ දේශනාවේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ලෝකේ පස්වැදෑරුම් රත්නයන්ගේ පහළවීම දුර්ලභයි කියලා. ඒ මොනවද පස්වැදෑරුම් රත්නයන්? ලෝකේ පහළ වෙන දුර්ලභව පහළ වෙන ඒ පස්වැදෑරුම් රත්නයන් මොනවද කියලා භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඉතින් මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒ දවස්වල උන්වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා 500ක් පමණ ලිච්ඡවීන් භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරමින් හිටියා. ඒ කියන්නේ 500ක් ලිච්ඡවීන් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්මයක අහමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අහගෙන හිටියා. ඇසුරු කරමින් හිටියා. මෙතන විස්තර වෙන ඔය ලිච්ඡවීන්ගේ ස්වභාවය ඇතැම් ලිච්ඡවීහු නිල් පැහැ ඇති. සමහර ලිච්ඡවීන් නිල් පාටට තමයි ඒ වර්ණවත් වෙලා තියෙන්නේ. නිල වර්ණ වූ නිල් වස්ත්‍ර ඇති නිල් අලංකාරයෙන් යුක්ත වූවා කියන. ඒ කියන්නේ වස්ත්‍රත් නිල් පාටයි. ඒ අලංකාර කරපු ආභරණත් ඒ නිල් මණික් ආදියෙන් තමයි හදලා තියෙන්නේ. ඒ ඔක්කොම නිල් පාටයි. ඒ ලිච්ඡවීන් එන රතයත් නිල් පාටයි. ඒව සමහර ලිච්ඡවීන් ඇතැම් ලිච්ඡවීන් කහ පාටයි කියනවා. කහ පාට වර්ණයෙන් යුක්තයි කියනවා. කහ පාට දේවල් වස්ත්‍ර කියනවා ඇඳගෙන ඉන්නේ. කහ පාටෙන් තමයි අලංකාර කරලා තියෙන්නේ. සමහර ලිච්ඡවීන් රතු පාටයි කියනවා. ඒ කියන්නේ රතු පාටෙන් තමයි ඒ ලිච්ඡවීන් අලංකාර වෙලා තියෙන්නේ. රතු පාට තමයි වස්ත්‍ර ඇඳලා තියෙන්නේ. රතු පාට එයාගේ එන වාහනේ පවා රතු පාට මේ වලින් තමයි සරසලා තියෙන්නේ. රතු පාටේ. ඒකට ගත්ත දේවල් පවා රතු පාටයි. ඊට පස්සේ පැලඳපු ආභරණත් රතු පාටයි. රතු මණික් ආදියෙන් තමයි පැලඳලා තියෙන්නේ. සමහර ලිච්ඡවීන් සුදු පාට ඇති වර්ණ සුදු පැහැ ඇති වර්ණයෙන් යුක්තයි කියන සුදු පහ වස්ත්‍ර ඒ කියන්නේ ඇඳුම් සුදු පාටයි කියනවා. ඊට පස්සේ ඒ සුදු පාට දේවල් වලින් තමයි අලංකාර කරලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට ආභරණ එහෙම රිදී ඊට පස්සේ ওই සුදු වර්ණයෙන් යුක්ත මණික් වර්ග තමයි පළඳගෙන ඉන්නේ. ඒ විදිහට තමයි ඒ ලිච්ඡවීන් බොහෝ විට මේ
ඒ ගමන් ගිහිල්ලා තියෙන්නේ. එක සැරයක් ওই මහා පරිනිබ්බාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තව්තිසාවැසි දෙවිවරු දැක්කේ නැති අය ඉන්නෝ නම් ඒ ලිච්ඡවීන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඒ කරත්ත වලින් ඈත ඉඳන් එනෝ ලිච්ඡවීන්. එනකොට කියනවා භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා තව්තිසාවැසි දෙවිවරු දැකලා නැත්තම් අන්න අර ලිච්ඡවීන් දිහා බලන්න කියනවා. ඒ ලිච්ඡවීන් අර මේ විදියටමයි එන්නේ. සමහරු නිල් පාටට, වාහනත් නිල් පාටයි, කරත්තත් නිල් පාටයි, අශ්වයෝ අලංකාර කරලා තියෙන්නේ නිල් පාටින්. සමහර ලිච්ඡවීන් රතු පාටයි, සමහර අය කහ පාටයි, සමහර අය සුදු පාටයි. ඒ වගේ පොලිමට එන්නේ. දැන් මෙතනත් 500ක් නේ. එතකොට ඒ ස්වාමින්වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ අර විදියට කිව්වා. කියන්නේ දෙවිවරු වගේ මහා අනුභව සම්පන්න මේ කියන්නේ ඉඳලා තියෙනවා. ඔහොම පුෂ්ටිමත් සිරුරු ඇතුව ඇයි 7700ක් රජවරු ඉඳලා තියෙන ලිච්ඡවීන් රාජධානිය තුල. සමූහාණ්ඩුවන්නේ තිබ්බේ. ඒ රාජධානිය තුල 7700ක් රජවරු ඉඳලා තියෙන. ඇමතිවරුත් ඒ ගානට. පුරෝහිතලත් ඒ ගානට. ඒක එක රජතුමාලා ඔක්කොම රාජකුමාරවලු. එතකොට මේ හැම රජකුමගේ අන්තපුරේ ඒ කුමාරවලු. ඒ වගේ ඒ ලිච්ඡවීන් විශාලා මහනුවරනේ දැන් ලිච්ඡවීන් ප්‍රධාන අගනගරේ විශාලා මහනුවර ඒ බොහොම සස්ත්‍රීකව තිබ්බ රාජ්‍යයක් ඒ කාලේ. මුල් කාලේ අජාසත්තට පවා ආක්‍රමණය කරගන්න බැරි වෙනෝනේ. ඒ ලිච්ඡවීන්ගේ තියෙන සමගිය නිසා භාග්‍යතුන් වහන්සේම කියලා දුන්න අපරිහානි ධර්ම ලිච්ඡවීන් නිතර නිතර පිළිපැද්දනේ. ඒක නිසා අජාසත්තවත් එච්චර අජාසත් කියන බල සම්පන්න මේ රජ කෙනෙක් යාට පවා ආක්‍රමණය කරන්න බැරි වෙනවා. පසු කාලේ ඉන ආක්‍රමණය කරනෝ ඒ බිඳවල මිත්‍ර ભેදය ඇති කළා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී ලිච්ඡවීන් පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ අර වැඩ හිටියා. හැබැයි අර ලිච්ඡවීන් කොච්චර බැබළුණත් ඔවුන් අතර වැඩ හිටිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පැහැයෙනුත් යසසෙනුත් හැම කෙනෙක්ම ඉක්මවා බැබළුණා. අර දෙවිවරු වගේ කොච්චර ලස්සනට රාජකීය විදියට අර ලිච්ඡවීන් හිටියත් ඒ සියලු දෙනා ඉක්මවා ශාස්ත්‍රූන් වහන්සේම බැබළුණා. ඒ පැහැයෙනුත් යසසිනුත් හැමෝම ඉක්මවල ශාස්ත්‍රූන් වහන්සේ ඉස්මතු වෙලා පෙනුණා. ඒක පුදුම දෙයක් ශාස්ත්‍රූන් වහන්සේගේ තියෙන ඒ පුණ්‍යානුභාවයත් එක්ක ඒක. උන්වහන්සේගේ තියෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් එක්ක ඒ උන්වහන්සේගේ තියෙන පුණ්‍යානුභාවයත් එක්ක ඒ කොහි වැඩ හිටියත් උන්වහන්සේ හැමකට වඩා බබලනවා. සමහරට බ්‍රහ්ම රාජයන් අතර වැඩ හිටියත් භාග්‍යතුන් වහන්සේ බබලනවා. ඊට පස්සේ දෙවියන් අතර වැඩ හිටියද්දිත් භාග්‍යතුන් වහන්සේ බබලනවා. හැමකට වඩා ලෝකෙ හිටිය මේ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ. පින්වත්නි බුදු කෙනෙක් කියන එක පුදුමාකාර දෙයක්. මේ තුන් ලෝකෙටම ඉන්න ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ. ඉතින් උන්වහන්සේ බබෙලුවා ඒ වෙලාවේදී. ඒ වෙලාවේ එතන හිටියා පිංගියානි කියලා බ්‍රාහ්මණ කෙනෙක්. ඒ පාසකතුමෙක් හිටිය පිංගියානි කියලා බ්‍රාහ්මණ වංශික පාසකතුමෙක්. ඒ වෙලාවේදී පිංගියානි බ්‍රාහ්මණයා ඒ තමන් හුන්න තැනින් නැකිටලා ඒ තමන්ගේ උතුරු සළුවේ ඒකාංශ කළා භාග්‍යතුන් වහන්සේ වෙත බොහෝම ගෞරවයෙන් ඇගිලි බැඳගෙන වන්දනා කරගෙන බොහෝම ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේට කියනවා පටිභාති මම් භගවා පටිභාති මං සුගතාති. භාග්‍යතුන් වහන්සේ මට වැටහෙනවා සුගතයන් වහන්සේ මට වැටහෙනවා කියලා කියනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ පිංගියානි බ්‍රාහ්මණයාට උත්තර දෙනවා පිංගියානි ඒ ඔබට වැටහෙවා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒ වෙලාවේ පිංගියානි බ්‍රාහ්මණයා හරි ලස්සන ගාථාවක් රචනා කළා ඒ පිරිස ඉස්සරහා කියනවා. මොකක්ද ඒ ගාථාව? ඔබ ඒක නිතර නිතර අහලා ඇති. හරිම ලස්සන ගාථාවක්. මොකද්ද? පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලික්කේති කියන ගාථාව. බොහෝ ශ්‍රද්ධාවකින් නිතර නිතර අහලා ඇති නේද? ඒ ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒකේ තේරුම තමයි
අපේ ගුරුදේවෝත්තමයන් වහන්සේ පරිවර්තනය කළා තියෙනවා හරිම ලස්සනට. කොහොමද? උදයේ පිපි සුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ අන්න බලන් අංගී රස සමිඳුය වැඩ ඉන්නේ කියලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. මොකක්ද ඒකේ තේරුම? පදුමන් යතා කෝක නදං සුගන්ධ. ඒ කියන්නේ මේ හිමිදිරි උදෑසන බොහෝම ලස්සනට සුවඳ හමන කෝක නද නම් රතු නෙළුම් මලක් වගේ කියන ලස්සනට පිපිලා තියෙන හිමිදිරි උදෑසන ලස්සනට පිපිලා තියෙන සුවඳ හමන රතු නෙළුම් මලක් වගේ කියන පාතෝසියා පුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං. ඒ කියන්නේ ඒ වගේම මේ සරත් කාලයට මේ වලාකුළු නැති අහසේ බබලන සූර්යා වගේ කියනවා. අංගී රස බුදුරජාණන් වහන්සේ දෙස බලන්න කියනවා. හැම අතින්ම බබලනවා කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඒක ඇහුවයින් පස්සේ ඒ ලිච්ඡවීන්ට හරි සතුටුයි. සතුටු වෙලා ගොඩාක් සතුටුනේ ලිච්ඡවීන් උතුරුසලු 500කින් පිංගියානි බ්‍රාහ්මණයා පූජා කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටිනෝ අර ගාථාවට හරියට සතුටු වුණා ලිච්ඡවීන්. නෑ ලිච්ඡවීන් පවා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලානේ ඉන්නේ. එතකොට තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ කියනකොට හරි සතුටක් ඇති වෙනවා. එතකොට අර පිංගියානි බ්‍රාහ්මණතුමාට උතුරුසලු 500ක් දෙනවා. සමහරට එක්කෙනා එක ගානේ දෙන්නේ නැති. ඒ 500ක් එතන පිරිස හිටියනේ. ඒ එක්කෙනා එක ගානේ 500ක් උතුරුසලු දෙනවා. එවිට පිංගියානි බ්‍රාහ්මණයා ඒ උතුරුසලු ඔක්කොම ටික භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ඒ වෙලාවේ ඒ පිංගියානි බ්‍රාහ්මණතුමා ඒ ඔක්කොම උතුරුසලු ටික ශාස්ත්‍රූන් වහන්සේට පූජා කරනවා. කොච්චර මහත්ඵල වෙන්නේ නැද්ද ඒ පින නේද? දැන් මෙතන ඒ ගැන විස්තරයක් වෙන්නේ නැහනේ. මොකද බුදුරයන් වහන්සේ කෙරේ හිත පහදවා ගැනීමත් අප්‍රමාණ පින් රැස්වෙන දෙයක්. ඒ උන්වහන්සේ ගැන සිත පහදීම මාත්‍රයක් හරි ඇති වුණොත් ඒකිනුත් ගොඩාක් පින් රැස් වෙනවා. ඒකයි ඒවම් බුද්ධං අතින්තාච බුදුරයන් වහන්සේගේ ගුණ හිතල ඉවර කරගන්න බෑ කියනවා. බුද්ධ ධම්මා අචින්තිය බුදුරයන් වහන්සේ වදාළේ ධර්මයේ ගුණත් එහෙමයි අචින්ත්‍යයි. හිතල ඉවර කරගන්න බෑ කියනවා. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති. ඒ හිතල ඉවර කරගන්න බැරි ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන යම් කෙනෙක් ප්‍රසාදයක් ඇති කරනවා නම් පැහැදීමක් ඇති කරගන්නවා නම් විපාකෝ හෝති අචින්තියෝති. විපාකත් හිතල ඉවර කරගන්න බෑ. මෙච්චරයි විපාක කියලා හිතල ඉවර කරගන්න බෑ. ඒකයි එතන තියෙන ආශ්චර්යවත් දේ. ඉතින් ඒකයි භාග්‍යතුන් වහන්සේගේ පැහැදීම් මාත්‍රයක් ඇති වුණත් ඒ අය සුගතිය ඉපදෙන්නේ. අර සමහරට ධර්මයේ දන්නේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ පැහැදෙන. ඔබට මතක ඇති අර එක චණ්ඩාල ස්ත්‍රිය වයසක ආච්චි කෙනෙක් මැරිලා නිරේ යන්නේ හිටියේ. ශාස්ත්‍රූන් වහන්සේ දැකලා හිත පහදවගෙන වන්දනා කරගන්න. ඒ පිනෙම්ම සුගතිය. බලන්න කොච්චර ප්‍රබල කියලා නිරේ යන්න සංස්කාර සකස් වෙලා තිබ්බේ. දැකලා හිත පහදවා ගැනීම මාත්‍රයෙන් වන්දනා කර මාත්‍රයෙන් ඒ පිනින් මිනිසයා සුගතියට දෙවියන් අතරට ගෙනියන්න පුළුවන් වුණානේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ තියෙන ගුණයම නිසා හිම වෙන්නේ. ඒකයි ඔබ වුණත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන නිතර සිහි කරනවා නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිතා වන්දනාමාන කරගන්න ඕන. ඔය කොහේ හරි වාඩි වෙනකොට උනත් ඒ ශාස්ත්‍රඥ වහන්සේ සිහි කළා නමස්කාර කළා වාඩි වෙන්න. හිතින් හරි නමස්කාර කරන්න. නිතර ශාස්ත්‍රඥ වහන්සේව සිහි කරන්න. ජීවිතේට පුදුමාකාර යහපතක් වෙන්නේ. ඇයි?
ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ. මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතන මොහොතක් පවා මහා පිනක් රැස් වෙනවා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ලිච්ඡවීන්ට ධර්මය දේශනා කරනවා. ලිච්ඡවීන් හට දේශනා කරනවා. ලිච්ඡවීවරුනි ලෝකෙහි පස්වැදෑරුම් රත්නයන්ගේ පහළවීම දුර්ලභයි කියනවා. ආන්න මොකද්ද දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ලෝකයට මෙන්න මේ පස්වැදෑරුම් රත්නයන්ගේ පහළවීම දුර්ලභයි කියනවා. මොනවද ඒ රත්නයන් පහ? පළවෙනි එක තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලෝකේ දුර්ලභයි කියනවා. තථාගතස් අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මි. මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා කියන එක දුර්ලභ දෙයක් කියනවා. ලෝකේ තියෙන දුර්ලභම රත්නය අතරින් පළවෙනිම රත්නය. හොඳට මතක තියාගන්න ශාස්ත්‍රූන් වහන්සේගේ පහළවීම. ඔබ ගත්තොතින් දැන් බලන්න කල්ප 100ක් පුරාවට අරන් බැලුවතින් ඒ කියන්නේ මීට කල්ප 91කට කලින් පහළ වුණ විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නම. දැන් කල්පය කියලා අපි කියන කල්පය කියන්නේ පින්වත්නි මනුස්ස හිතකට හිතලා ඉවර කරගන්න බෑ කල්පයේ තියෙන අවුරුදු ගාන. එච්චරට අතිශයින් දීර්ඝයි. දවස ස්වාමීන් වහන්සේ නමක් කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පය කියලා කියන මේ කල්පෙට කොච්චර අවුරුදු තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ කියන මේ අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා මෙහෙම ගණන් වලින් කියන එක ලේසි නෑ කියලා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා එහෙනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. දැන් මේ පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මේ උපමාව අපි දැන් නිතර සමහරට අහලා ඇති. මේ උපමාවේදී තියෙන්නේ මේ හැතැම්ම මේ යොදුනක් දිග යොදුනක් කියන්නේ සමහර කිලෝමීටර් 10ක් විතර. ඒ යොදුනක් දිග යොදුනක් පළල. ඒ කියන්නේ කිලෝමීටර් 10ක් විතර දිග 10ක් විතර පළල 10ක් විතර උස. ඒක ඝනව තිබ්බ ගල් පර්වතයක් තියෙනවා කියන්නේ. මේක අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලයකින් පිරිමදිනවා කියනවා. ඒකට අවුරුදු 100කට වතාවක් සිලිඳු සේලයකින් පිරිමදිනකොට ගොඩාක් ගෙවිලා යනවද? තමයි ඇහැට පේන්නේත් නෑ ගෙවෙන ටික. 100ට වතාවක් නෙවෙයි දවස ගානේ පිරිමැද්දත් ගෙවෙන එකක් හිතා ගන්න බෑ. මේක පිරිමදින්නේ අවුරුදු 100කට වතාවක්. අද පිරිමැද්දකින් ආපහු අවුරුදු 100කින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই උපක්‍රමයෙන් අර කිලෝමීටර් 10ක් විතර උස පළල ඝනකම ඒ ගල් පර්වතයේ ඉක්මනටම ෂේ වෙලා යනවා කියන. ඒත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියන. ඉතින් බලන්න කල්පෙට කොච්චර දීර්ඝ අවුරුදු ගාණක් තියෙනවද කියලා. ඒ වගේ කල්ප දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කල්ප 60ක් බුදුරජාණන් වහන්සේලා පහළුන්නේ මේ ලෝකෙට. බුද්ධ ශූන්‍යව ඒසා දීර්ඝ කාල 60ක් තිබ්බ කල්ප 60ක්. පුංචි දෙයක් නෙවෙයි. ඉතින් මේ බුදු කෙනෙක් බුද්ධ කියන වචනේ පවා පින්වත්නි දුර්ලභයි ලෝකයට. අපිට මේ දැන් අද කාලේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව දකින්න නැහෙනේ ඇත්තටම. නමුත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ බුද්ධ කියන වචනේ නිතර අහන්න ලැබෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මය අහන්න ලැබෙනවා. පින්වත්නි මේක ලෝකයට අතිශයින් දුර්ලභයි. දැන් අපිට නිතර දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔය ශ්‍රද්ධායකින් නිතර ධර්මය ඇහෙනකොට අනේ මේක අපිට හැමදාම මෙහෙම ඇහෙනව ඇති කියලා. හැමදාම ඇහිමක් නෑ. කල්ප ගණන් මේ සසරේ බුදුරයන් වහන්සේලා නැතුව අපි ওই කාමයේ මඩ වගුරේ වැටි සතර අපායේ වැටි පෙරේත ලෝකවල වැටි සෙම්සොටු කකා ආපු සසරක් තියෙන්නේ මේකේ. සමහර කල්පවල නිරේ වැටිලා
අනන්ත දුක් විඳින්න ඇති පුදුම වේදනාවෙන් ගිනිගුළු කකා අර ගින්දරේ පිච්චි අනන්ත දුක් විඳින්න ඇති. බුද්ධ කියලා වචනයක්වත් අහන්න නෑ. බුදුරජාණන් වහන්සේ ගැන අහන්න නෑ. ඒක නිසා ඒ රත්නය දුර්ලභ රත්නය දුර්ලභයි කියන එක තේරුම් ගත්තොතින් එයා ඒකේ වටිනකම තේරුම් ගන්න. නැත්තම් මේක වටින දෙයක් හැටියට එයාට හිතෙන්නේ නෑ. මේක වටින වස්තුවක් ලෝකේ තියෙන දුර්ලභම රත්නයක් කියලා තේරුම් ගත්තොතින් එයාට නිතර සිහි වෙනවා. අනේ මට ඒ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණනේ. අනේ මට මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණනේ. එහෙම හිතා බුදුරජාණන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරන්න. ඔබ තාම එක සැරයක් හරි මහා සෑය වන්දනා කළ රුවන්වැලි මහා සෑය වන්දනා කළ ජීවිතේ පූජා කළ නැත්නම් ගමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේට පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා මුළු හදවතින්ම තමන්ගේ ජීවිතේ පූජා කරන්නේ ශාස්ත්‍රූන් වහන්සේට. පින්වත්නි මේ අපිට මහා ලොකුවට තේරුණාට මේ කෙස් ටිකයි හමයි මසුයි ඇටයි නහරයි තියෙන මේ කය ටික කාලෙකින් පොළවට පස් වෙලා යනවා. අපි කොච්චර ආදරෙන් අපේ කෙස් ටික රැකගත්තත් කොච්චර ආදරෙන් මේ ඇහි බැම ඔය බොහොම ආදරෙන් ඔව රකින්නෝනේ. ඕව ආරක්ෂා කර හිටියත් කොච්චර ආදරෙන් හැම රැකගත්තත් ඕව මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අචිරං වතයන් කායෝ මේ කය තියෙන්නේ බොහොම ටික කාලයයි කියන. චූටි කාලයයි තියෙන්නේ. හරියට මේ උදේ තියෙන අර පිනිබින්දුවක් වගේ තනාගක් තියෙන පිනිබින්දුවක් වගේ බොහොම ටික කාලයයි කියනු තියෙන්නේ. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිලත්තංව කලින්ගරං. ඒ කියන්නේ චුද්ධෝ අපේත විඥාන මේ කයෙන් විඥානේ බැහැරුණායින් පස්සේ පටවින් අදිසෙස්සති මේ මහ පොළොවේ ඇතිරෙනවා කියනෝ නිලත්තංව කලින්ගරං. ඒ කියන්නේ වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ. මේ වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ මේ මහ පොළොවේ ඇතිරිලා යනවා කියන්නේ. කිසි වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ මහ පොළොවේ ඇතිරෙන. ඊට ඉස්සෙල්ලා මේ කය බුදුරයන් වහන්සේට පූජා කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ දුර්ලභයි ලෝකේට. මේ කුණු වෙලා යන දේ කයි මොනෝ කරන්ටද? අනේ මේ කය උපකාරී කරගෙන මේ ලැබුණු හිත උපකාරී කරගෙන ශාස්ත්‍රුන් වහන්සේට වැඳ ඉන්න පුළුවන් නම් ශාස්ත්‍රුන් වහන්සේ නිතර සිහි කර ඉන්න ඕනම් ඊට වඩා ලාභයක් නැහැ පින්වත්නි. ඒක නිසා මුළු හදවතින්ම ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේට තමන්ගේ ජීවිතේ පූජා කරන්න. ලෝකේට දුර්ලභයි බුද්ධ රත්නේ පහළ වී. දුර්ලභයි අතිශයින් දුර්ලභයි. දැන් අර විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් බුදුරජාණන් වහන්සේලා නැහැ. ඊට පස්සේ උදා වෙන කල්පේ සිකී වෙස්සබෝ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා නැහැ. බලන්න හිතන්න මේක සෙල්ලම් වැඩක්ද කියලා. කලාතුරකින් ලෝකෙට කල්පයක් කියන දැන් ඔබ ඇහුවනේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා මේක වචනයෙන් කියන්න බෑනේ. ඒසා දීර්ඝ කාලයක්. කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා ලෝකේ නෑ. බුද්ධ කියන වචනයක්වත් අහන්න නෑ. ඊට පස්සේ යාන්තම් මේ භද්‍ර කල්පයේ උදා වුණා. මේ භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ 40000යි. 40000 තියෙන යුගයේ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඊට පස්සේ ඒ 40000 ඉඳන් ආපහු අඩු වෙලා ගිය 10ටම. ආපහු වැඩි වුණ අසංකේයයට යනකම්. ආපහු අඩු වෙලා ගිහිල්ලා 30000 යුගයේදී කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද ඊයේ නෙවෙයි. මේ කල්පේ වුණාට කොච්චර දීර්ඝ කාලයකට කලින්ද? ඒ 30000 අවශ්‍ය තියෙන කාලේ තමයි ඊට පස්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඊට පස්සේ 30000 ඉඳන් අඩු වෙලා 10ට යනකම්ම ගියා. ආපහු වැඩි වෙලා අසංකේයයට යනකම් ගිහිල්ලා ආපහු අඩු වෙලා ගිහලා 20000 කාලේ තමයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. දීර්ඝ කාලයක්
බුදුරජාණන් වහන්සේ දෙනමක් අතර පවා දීර්ඝ කාලයක්. ඊට පස්සේ ඒ 20000 ඉඳන් ආපහු 10ට අඩු වෙලා ගිහිල්ලා තියෙන මනුෂ්‍ය ආයුෂ. ටික 10ටම අඩු වෙලා ගිහිල්ලා ආපහු ටික ගුණධර්මත් දියුණු වෙන්න ආයුෂ අසංකේයයට වැඩි වෙලා ආපහු අඩු වීගෙන යන යුගයේ යාන්තම් මේ 120ක් 100ක් විතර මිනිස්සුන්ගේ ආයුෂ තියෙන යුගයේ තමයි අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරේ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය අපිට ඒ උන්වහන්සේ ජීවමානව දකින්න බැරි වුණත් උන්වහන්සේගේ ජීවමානව වැඩ ඉන්නා වගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒක පුදුමාකාර දුර්ලභ ලාභයක්. ඒ ලාභයේ දුර්ලභ බව තේරුම් ගන්න. මේ ශාසනයත් තව ටික දවසකින් අතුරුදහන් වෙලා යනවා. ඒ ධාතුන් වහන්සේලා පරිනිර්වාණයත් එක්ක. ඊට පස්සේ ඉතින් බුද්ධ කියන වචනයක් අහන්නවත් නැහැ. මිනිස්සු හේ මිත්‍යා දෘෂ්ටිම සරණ ගිහිල්ලා ඒවම අදහද කාම මඩ ගොඩේ බැහැගෙන සතර අපායේ වැටි පෙරේත ලෝකවල දුක් විඳ අසුර ලෝකවල දුක් විඳ යන ගමනක් තියෙන්නේ සුගතියකටවත් යනවා කියන එක ලේසි නෑ. සත්පුරුෂ ඇසුරක් නොලැබෙන්න සුගතියටවත් මිනිස්සෙක්ට ජීවිතේ දොරවල් ඇරෙන්නේ. දැන් ඔබේ ජීවිතය ගැනම ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතය ඔබ ගුණයක් පුරුදු කරා නම් ඒ සත්පුරුෂ ඇසුරක් නිසා, ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ පහළ වීම නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් බලන්න පළවෙනි රත්නය මොකද්ද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේගේ පහළ වීම. ඊළඟ එක තමයි තථාගත පවේදිතස්ස ධම්ම විනයස්ස දේශිතා පුද්ගලා දුර්ලභා ලෝකස්මින්. තථාගත ඒ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියන. ආන්න දෙවනි රත්නය. මොකද්ද? ඒ දෙවනි රත්නය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන පුද්ගලයා. ඒ පිරිසිදු බුද්ධ වචනේ කියන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියන. ආන්න බලන්න. දුර්ලභම රත්න වලින් දෙවනි එක. දැන් දුර්ලභම රත්න පහක් නේ මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ පහළ වීම. දෙවනි එක තමයි ඒ තථාගත ප්‍රවේදිත වූ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකේ පහළ වීම දුර්ලභයි කියන. බලන්නේ සත්පුරුෂ උතුමන් වහන්සේ නමකගේ පහළ වීම දුර්ලභයි. ඒ බුද්ධ වචනේ පිරිසිදුව කියන උතුමන් වහන්සේගේ පහළ වීම දුර්ලභයි. දැන් ඒ අපේ ලංකාදීපයට වැඩම කළා පිරිසිදු ඒ බුද්ධ වචනේ කියපු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි මේ අපි හැමදෙනාටම මේ දායාදය ලැබුණේ. උන්වහන්සේ පිරිසිදු ඒ බුද්ධ වචනේ කිව්වා. මෑත යුගයේ ඒ පිරිසිදු ඒ බුද්ධ වචනේ කිව්වා අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. ඒක නිසා තමයි මේ හැමදේම මේ ශ්‍රද්ධා නාලිකාව අපි අපි ධර්මයේ කියන්නේ ඔබ යම් සීලයක් ගුණයක් ආරක්ෂා කරන්නේ ඒ ගුරු දේවෝත්තමයන් වහන්සේ පිරිසිදුව බුද්ධ වචනේ කිව්වා. ආන්නේ පිරිසිදුව බුද්ධ වචනේ කියන ඒ තථාගත ප්‍රවේදිත වූ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියනවා. ඇයි මේ පැවිදි වුණ හැමෝම පිරිසිදු බුද්ධ වචනේ කියනවා කියලා එකක් නෑ. ඔබට මතක ඇති පහුගිය කාලේ දැනුත් සමහර විට ඇති මේ රහත් කියලා රැල්ලක් ආවා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය කැමති විදියට කැරකෙව්වා මේ. කරකව විකෘති කර කිව්වා. ගුරු දේවෝත්තමයා එක හඬින් කිව්වේ නැත්තම් බොහෝ පිරිසක් අකුසල් කරගෙන වහලා ඒ කියන විදියට පිළිපැදලා බොහෝ පිරිසක් අකුසල් කරගෙන ඒ සිංහාවලෝකනය තුලින් ඒ සත්පුරුෂයන් වහන්සේ ඇස්සරෙව්ව මිනිස්සුන්ගේ. ආන්න බුද්ධ වචනේ කියන ඒ පුද්ගලයා ලෝකේ පහළ වීම බුදුරජාණන් වහන්සේ කව දුර්ලභයි කියලා. දෙවනි රත්නය. විභාගතුන් වහන්සේ වරක් දේශනා කරන පින්වත්නි මේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැහැ කියන පඨවි ධාතුව මේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැහැ කියන. ආපෝ ධාතුව මේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ මේ වතුර ගලලා මේක විනාශ වෙන්නේ නැහැ කියන.
තේජෝ ධාතුව මේ ගිනි අරගෙන මේක විනාශ වෙන්නේ නැහැ කියන බුද්ධ ශාසනය. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේ බුද්ධ ශාසනයේ මේ ධම්ම විනය විනාශ කරලා දාන්නේ නැහැ කියන. මේ විනාශ කරන හිස් පුද්ගලයා මේ බුද්ධ ශාසනයමයි කියන පහළ වෙන්නේ. දැන් පහුගිය කාලේ මේ පැවිදි වේශයෙන්නේ ආවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වගේ ඇවිල්ලා තමයි අධර්මය කියන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ එදා දැක්කා ඒවා. මේ බුද්ධ ශාසනය විනාශ කරන හිස් පුද්ගලයා මේ බුද්ධ ශාසනයෙම පහළ වෙනවා කිව්වා. බුද්ධ ශාසනය පහළ වෙලා ඒක හරියට භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියන මේ නැවක බඩු පුරෝල වැඩි වෙලා නැව ගිලිනා වගේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ කිව්වා. මිනිස්සු කාරණා පහක් කෙරෙහි ගෞරවය, කීකරුකම, යටහත් පහත් බව නැති කර ගන්නවා කිව්වා. පළවෙනි එක මොකද්ද? ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ ගෞරවයක් නැහැ කිව්වා, කීකරුකමක් නැහැ කිව්වා, යටහත් පැවතුම් නැහැ කිව්වා. දෙවෙනි එක ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැහැ කිව්වා, කීකරුකමක් නැහැ කිව්වා. සංඝයා කෙරෙහි ගෞරවයක් නැහැ කිව්වා, කීකරුකමක් නැහැ කිව්වා. ඊට පස්සේ ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැහැ කිව්වා, කීකරුකමක් නැහැ කිව්වා. ඊට පස්සේ සමාධිය කෙරෙහි ගෞරවයක් නැහැ, කීකරුකමක් නැහැ කිව්වා. මේව නැති වුණ ගමන් මේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ ඒක හේතු වෙනවා. මේ අටුවාවේ විස්තර වෙනව පින්වත්නි, කොහොමද ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතුව, යටහත් පැවතුම් නැතුව කීකරුව වාසය කරන්නේ කොහොමද කියන එක. දැන් ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවන් පාලනයේ තියෙන්නේ ওই චෛත්‍ය මළු වල සෙරෙප්පු දාගෙන කුඩ ඉහළගෙන යෑම. ඒ වගේම චෛත්‍ය මළු වල ওই අනවශ්‍ය කතා කිරීම, දෙතිස් කතා කර කර ඉඳීම. ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ ගෞරවයක් නැහැ කියන යාට, යටහත් පහත්කමක් නැහැ කියන, කීකරුකමක් නැහැ කියන. අන්න හොඳට මතක තියාගෙන, සමහරට අපි නොතේරුම්කම නිසා අපි අතින් මේ වගේ අකුසල් වෙන්න පුළුවන්. චෛත්‍ය මළු වල එක එක විකාර කතා කිය ඉන්න පුළුවන්. ඒ ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා දැන් සතිපට්ඨානය පුරුදු කරමින් ඉන්නේ. අපි තුමු ස්වාමීන් වහන්සේ නමක් අසුබ භාවනා පුරුදු කර කර ඉන්නවා කියලා. සක්මනේදී තුන්වහන්සේ එතකොට අසුබේ වඩන්නේ. අසුබේ වඩමින් චෛත්‍ය මළුවට ඇතුල් වෙනකොට කියනවා අර සිරෙප්පු දෙක ගලවන්න වගේ, කුඩේ පැත්තකින් තියන්න වගේ ඒ අසුබ කමටහන ඒ චෛත්‍ය මළුවේ දොරටුව ගාවින්, චෛත්‍ය මළුවට ඇතුල් වෙන දොරටුව ගාවින් බැහැර කළා බුද්ධානුස්සතිය ගන්නවා කියන. බුදු ගුණම සිහි කර කර තමයි අර චෛත්‍ය මළුවට ඇතුල් වෙන්නේ. හරියට අර සිරෙප්පු දෙක ගලවලා තියෙනවා වගේ කියන. ඉතින් දෙතිස් කතා, විකාර දේවල් කතා කර කර ඉම ගැන කවර කතාද? එහෙමයි මේ බුද්ධ ශාසනයේ සංඝයා හික්මිල මාර්ගඵල ලැබුවේ. ඒක නිසා කවදාකවත් චෛත්‍ය මළු වල ඒ වගේ දේවල් කරන්න එපා. ඒක බුද්ධ ශාසනය විනාශ වෙන්න හේතු වෙන. මොකද්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසයි මේක කරන්නේ. අනිත් ආගම් වල මිනිස්සු නෙවෙයි. ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ අගෞරවයෙන් වාසය කරන්නේ, කීකරුකමින් වාසය කරන්නේ, අකීකරුකමින් වාසය කරන්නේ, අගෞරවයෙන් වාසය කරන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. ඒක තමයි බුද්ධ ශාසනය විනාශයට හේතු වෙන්නේ. එතකොට ওই ෆොටෝ ගන්න එක ගැන කැමරා වලින්, එතකොට හරිනම් චෛත්‍ය මළුවක කෝල් එකක්වත් ගන්න අරකයි. ඇයි ඔය එක ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්න තැන ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අපි ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ ආවිදෝවයි. ඊළඟ චෛත්‍ය මළුවෙන් බැහැරට ගිහිල්ලා කතා කරන්න. හොඳම දේ ඒවට ඇතුල් වෙනකොට දුරකථනය ඕෆ් කරගත්තා නම් හරි. නැත්තම් නිකරුණේ පව් රැස් කරගන්න. ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ අගෞරවයෙන් වාසය කිරීම. ඊට පස්සේ ධර්මයේ කෙරේ අගෞරවයෙන් වාසය කිරීම මෙතනදී විස්තර වෙනවා. ඒ ධර්ම දේශනා කරනකොට ඈත කෙළවරවල් වල ගිහිල්ලා අහගෙන ඉන්නවා කියනවා. අගෞරවයෙන් අහගෙන ඉන්නවා කියනවා. සමහරට එන්නෙත් නැහැ කියනවා. ඒක බොහොම ගරුසරුව පිළිපැදිය යුත්තක්. සසර දුකින් නිදහස් කරගන්න උපකාරී වෙන ධර්මයක් එතෙන්දි කියන්නේ. ඊට පස්සේ සංඝයා කෙරෙහි අගෞරවයෙන් වාසය කිරීම ගැන විස්තර වෙනවා. මේ මහා තෙරුන් වහන්සේලා බැහැ දකින්න ගිහිල්ලා වන්දනා කරලා වාඩි වෙන්නේ නැහැ කියනවා. ඔහේ නිකන් වාඩි වෙනවා. බලන්න අපි අතිනුත් මේව වෙන්න පුළුවන්. ඒතර සංඝයා කෙරෙහි අගෞරවයෙන් වාසය කරනවා කියනවා. එතකොට අර අත් බැඳගෙන එක එක විදිහට ගෞරවයක් නැතුව වාඩි වෙලා ඉන්නවා කියනවා. ඒ ස්වාමීන් වහන්සේට ධර්ම කියන අතරේ වෙන වෙන එක එක කතා කරනවා කියනවා. දැන් අපි පිරිසක් ධර්මය අහනවා නම්
තට්ටු කළ අනිත් එක්කෙනාට වෙන කතාවක් කියනවා. අන්න ධර්මයේ කෙරෙහි අගෞරවයෙන් වාසය කිරීම. ඒ විදිහට විස්තර වෙනවා. ඒක නිසා මේ දේවල් හොඳට තේරුම් ගන්න ඕන. ඒ පිරිසිදු ඒකයි බුදුරජාණන් වහන්සේ දෙවනි රත්නයේ හැටියට දේශනා කරේ. පිරිසිදුම බුද්ධ වචනේ තථාගත ප්‍රවේදිත වූ ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කිව්වේ දෙවනි රත්නය. ඊළඟ එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු තථාගත ප්‍රවේදිතස්ස ධම්ම විනයස්ස දේතිතස්ස විඤ්ඤාතා පුද්ගලා දුර්ලභෝ ලෝකස්මින්. ඒ කියන්නේ ඒ තථාගත ප්‍රවිදිත ධර්ම විනය දේශනා කරන විට අවබෝධ කරන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියන. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභයි. ඒ වගේම ඒ ධර්ම විනය දේශනා කරන පුද්ගලයාගේ පහළවීම දුර්ලභයි. ඒ ධර්ම විනය දේශනා කරනකොට ඒ ධර්ම විනය අවබෝධ කරන පුද්ගලයා දුර්ලභයි කියනවා. ඒක අවබෝධ කරන පුද්ගලයා දුර්ලභයි කියනවා. ඊළඟ තමයි තථාගත ප්‍රවේදිත ධර්ම විනය දේශනා කරන කල්ලි ඒ අවබෝධ කොට ධර්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා දුර්ලභයි කියනවා. අර අවබෝධ කරන පුද්ගලයා දුර්ලභයි, අවබෝධ කළ ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා දුර්ලභයි කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ ඔක්කාන්ති සංයුක්තයේ දැන් මෙතන විස්තර වෙන්නේ සාමාන්‍යයෙන් සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී කෙනා වගේ. ඒ ධර්මයේ ශ්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා, අවබෝධ කර ගන්න කෙනා දුර්ලභයි කියනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපන්න කෙනා දුර්ලභයි කියනවා. ඒ දෙන්නෙක් එතකොට. දැන් ඉතින්දී භාග්‍යතුන් වහන්සේ ওই ඔක්කාන්ති සංයුත්තේදී විස්තර වෙනවා මේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්, විපරිණාමයට පත්වෙන දෙයක්, අඤ්ඤතා භාවී. ඒ කියන්නේ අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා. එයා ශ්‍රද්ධාවෙන් අදහා ගන්න ඕන. ඒ වගේම ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 අනිත්‍යයි, විපරිණාමී, අඤ්ඤතා භාවී. අනිත්‍ය වෙලා යනෝ, වෙනස් වෙනෝ, අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා. එයා ශ්‍රද්ධාවෙන් අදහා ගන්න ඕන. එයා කියනෝ මේ එයාට කියන සද්ධානුසාරී පුද්ගලයා කියලා. එයා ශ්‍රද්ධාවෙන් අදහා ගන්න ඕන. ඒක විශ්වාස කරනවා නම් සද්ධාති අදිමුච්ඡති. ශ්‍රද්ධාවෙන් අදහා ගන්න ඕන, ඒක විශ්වාස කරනවා නම් එයාට කියනවා සද්ධානුසාරී පුද්ගලයා කියලා. ඒ සද්ධානුසාරී පුද්ගලයා ගැන විස්තර වෙනවා. එයා කියන මේ සත්පුරුෂ භූමියේ බැසගත් පුද්ගලයා. පෘථග්ජන භූමියේ ඉක්මවා ගියපු පුද්ගලයා. සද්ධර්මයට පැමිණි පුද්ගලයා. එතනම දේශනා කරනවා එයා සෝතාපන්න වෙන්නේ නැතුව කලුරිය කරන්නේ කියලා. සද්ධානුසාරී පුද්ගලයා සෝතාපන්න වෙන්නේ නැතුව කවදාකවත් කලුරිය කරන්නේ නැහැ කියලා. ඒක බුද්ධ වචනේ. ඒ එතන විස්තර වෙන අටුවාවේ හදිස්සිය අපි හිතමු මේ ලෝක විනාශයක් ඇති වුණා කියලා, මේ පෘථිවිය දැවිලා යන දවසක් එනවා කියලා. ඒ සද්ධානුසාරී කෙනා සෝතාපන්න වෙනකන් ඒ ලෝකේ විනාශ වෙන්නේ නැහැ කියනවා. එයා සෝතාපන්න වෙනකන්. ඒක බුද්ධ වචනේ. ඉතින් බලන්න ශ්‍රද්ධාවෙන් අදහා ගන්න එක කොච්චර දුර්ලභ දෙයක්ද. ඒකයි මෙතන කියන්නේ මේ පුද්ගලයාගේ පහළවීම ලෝකේ දුර්ලභයි කියනවා. ඊට පස්සේ ඒ විදියටම කියනවා ආයතන ගැන කියන, බාහිර ආයතන 6 ගැන කියනවා. රූපය, ශබ්දය, ගන්ධ, රස, පොට්ටබ්බ, ඊළඟ මනසට සිටින සිතුවිලි. මේවා අනිත්‍යයි, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා. එයා ඉමේ ධම්මේ ඒවම් පඤ්ඤාය මත්තසෝ නිජ්ජානක් කමති. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තමන්ගේ ප්‍රමාණවත් පරිදි අවබෝධ කරගන්න ඕන. එයාට කියනවා ධම්මානුසාරී පුද්ගලයා කියලා. ඒ ධම්මානුසාරී පුද්ගලයා ගැනත් එහෙමමයි දේශනා කරන්නේ. එයා මේ බුද්ධ ශාසනයේ මේ සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියන. ඒ වගේම පෘථග්ජන භූමිය ඉක්මවා ගියපු කෙනා කියන. එයා ගැනත් ලෝකෙ මේ එයා සෝතාපන්න වෙන්නේ නැතුව කලුරිය කරන්නේ නැහැ කියලා කියන. ඒ වගේ මේ උපාදානස්කන්ධ, පංච උපාදානස්කන්ධය ගැන ආදි වශයෙන් ඔක්කාන්ති සංයුක්තේ දීර්ඝව විස්තර වෙනවා. එතකොට බලන්න ඒ පුද්ගලයන් දෙන්නගේ පහළවීම ලෝකයේ දුර්ලභයි කියනවා. ඒතර පළවෙනි රත්නය තමයි බුදුරජාණන් වහන්සේගේ පහළවීම. දෙවෙනි රත්නය තමයි ඒ තථාගත ධර්ම විනය
දේශනා කරන ඒ පුද්ගලයාගේ පහළවීම, ඒ දේශනා කරනකොට අවබෝධ කරගන්න පුද්ගලයාගේ පහළවීම, අවබෝධ කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයාගේ පහළවීම ලෝකයේ දුර්ලභයි කියන. දැන් අපි එතකොට පුද්ගලයෝ කී දෙනෙක් කිව්වද? 4 දෙනෙක් ගැන කිව්වා. 5 වෙනි එක්කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අන්තිම එක්කෙනා. බලන්න, කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ආන්න බලන්න, මේ කෙලෙහි ගුණ දන්නා බවක් ඇද්ද? කෙලෙහි ගුණ සිහි කිරීමට තේරෙන බවක් ඇද්ද? මෙන්න මේ පුද්ගලයා දුර්ලභයි කියන. ආන්න බලන්න. එතකොට ලෝකේ දුර්ලභව පහළ වෙන රත්නයක් මේ කෙලෙහි ගුණ දන්නා බවත්, කෙලෙහි ගුණ සිහි කරන්නට පුළුවන් බවත් කියන එක ලෝකයේ දුර්ලභව පහළ වෙන රත්නයක්. දැන් එක රත්න පහෙන් එකක් ඒ පුද්ගලයා. කවුද? කෙලෙහි ගුණ දන්නාකමත්, කෙලෙහි ගුණ සිහි කරන්නට පුළුවන්කමත්. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ඒක කෙලෙහි ගුණ දන්නා බවත්, කෙලෙහි ගුණ සිහි කිරීමත් කියන එක සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භූමියයි කියලා කියනවා. ඒ කියන්නේ සත්පුරුෂ කෙනෙක්ගේ පහළවීම ලෝකයේ දුර්ලභයි පින්වත්. ওই ඉන්දියාවේ එක සිද්ධියක් වුණා. ඒක ওই මිනිස්සෙක් ඒ කෙනා ඉන්දියාවේ ගමෙන් ගම් වලට චාරිකා කරගෙන හිටියා. චන්ද්‍රභාගා කියන ගංගාවෙන් එතර වෙන්න මේ මිනිස්සේ නැවු නැග්ගා. තවත් ගොඩක් පිරිසක් ඒ නැවේ ඉඳලා තියෙනවා. මේ නැවේ ඉන්නකොට එක ගෑනු ළමයෙක්ට මේ බබෙක් හම්බෙන්න ඉන්නවා. මේ හොද්දටම අමාරු වුණා අර නැවේදී. අමාරු වෙලා මේ ගෑනු ළමයා කෑ ගහනවා. අනේ පින්වත්නි මට වතුර ටිකක් දෙන්න, මට පුදුමාකාර පිපාසයි, මට කලන්තේ වගේ වතුර ටිකක් දෙන්න කියලා. අර නැවේ හිටිය කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. එයාලා යාගේ කටයුතු කරගෙන හිටියා. අර මිනිස්සයා මේ අර ගෑන් ළමයා අමාරුවෙන් කිඳිරි ගානව දැකලා ටක් ගාලා උනන්දු වෙලා පෑන් ටිකක් බොන්න දීලා මූණේ පෑන් ටිකක් මේ මූණේ ගාලා සුවපත් කරා ඒ මිනිස්සයා. එයා ඒක ඉතින් අපිට ඒ මිනිස්සයාට ඒක සංවේදී වුණා. එයා අනිත් අය ගණන් ගන්න නැතුව එයාලගේ කතා කර කර හිටියා. මේ කොහොම හරි මේ දෙන්න පාර අරයා සුවසේ ළමයා බබා හම්බ වෙන සුවසේ නැවේදීම. දැන් බලන්න ඒ කාලේ නැවේ බබා හම්බුනේ. අද කාලේ නම් ළමයි කමින කොච්චර දේවල් කරනවද? සමහරුන්ගේ බඩපල්ලත් ගන්නවනේ. ඒ කාලේ හිමි කන්නේ ඕව සම්පූර්ණයෙන් මේ සිංහල ජාතිය විනාශ කරන්න ආපු දේවල් ඕව. ඒ කාලේ හිමි කන්නේ අර නැවේ හම්බුනේ. සමහර වෙලට ඉස්සර අපි ලංකාවෙත් ඉස්සර ළමයි හම්බුන්නේ නැද්ද අම්මලාට? ගෙවල් වල හම්බුනේ. මේ අද වගේ මේ කෝලම් තිබ්බේ නෑ. අමාරු වුණොත් අර හිර වුණොත් ඔපරේෂන් එකක් කරලා සත්කමක් කරලා ගන්න එක ඒක වෙනම දෙයක්. නැත්තම් ඉතින් ඕව සිංහල ජාතිය විනාශ කරන්න ආපු දේවල්. ඉතින් කොහොම හරි අර නැවේදී අර බබා හම්බෙලා ඒ අය ඒ ගෑනු දරුවා බබත් එක්ක ගෙදර ගියා. අරයා ගියා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අර පිරිමි මිනිස්සයා අර ගෑනු කෙනා ඉන්න නගරයට ආවා. ඇවිල්ලා ඉන්න තැනක් හෙව්ව රාත්‍රී නවාතැන් ගන්න තැනක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ යාට නවාතැන් ගන්න සිද්ධ වුණේ අර අම්බලමෙමයි. ඒ අම්බලමක් තිබ්බා. ඒ අම්බලමෙන් නිදාගත්තා. එදා රජතුමාගේ භාණ්ඩාගාරය හොරු කඩලා යන ගමන් අර අම්බලමේ දාලා දිව්වා. මොකද රාජපුරුෂයෝ පිටිපස්සෙන් එලවගෙන ආවා. එතකොට අම්බලමේ අර බඩු ටික දාලා එහෙම මේ මිනිස්සු දිව්වා හොරු ටික. රාජපුරුෂයෝ දැක්කා බඩු ටික බැලින්නම් හොරා හොයනකොට අර මිනිස්සයා හම්බුණා. අර මිනිස්සයා අම්බලා මෙන්න හොරා හම්බුණා කියලා රජතුමා ඉදිරියට එක්කන් ගියා. එක්කන් ගියායින් පස්සේ රජතුමාගෙන් ඇහුවායින් පස්සේ රජතුමාට කිව්වා අනේ රජතුමනි මම මේ ආගන්තුකව ආපු කෙනෙක් මේ නගරෙට මම මේ රෑ ඉන්න තැනක් හොයලා නැතුව මේ අම්බලම හිටියේ මං හොරෙක් නෙවෙයි කියලා කිව්වා. නා රජතුමා කිව්වා එහෙනම් හොරු හොයන්න කියලා රාජපුරුෂයන්ට අණ කරා. හොරු හොයාගන්න බැරි වුණා. එහෙනම් මූ බොරු කියන්නේ කියලා මේ මිනිස්සේ මරණයට නියම කරා. මරන්න එක්කන් යනකොට අර කාන්තාව දැක්කා. කාන්තාව දැකලා කල්පනා කරා මේ ලෝකේ මිනිස්සු පිපාසි හැදුනට මේ මුහුදු වතුර බොන්න යන්නේ ලිඳක් හොයාගෙන දුවනු. ඒ විදියට ලෝකයේ සත්පුරුෂය දුර්ලභයි.
මේ කොච්චර මිනිස්සු හිටියත් සත්පුරුෂය ලෝකේ දුර්ලභයි. මේ මිනිස්සයා මට උපකාරයක් කළ එදා. එක මිනිස්සෙක් මන් දිහා බැලුවේ නෑ. මං අද මම මේ දරුවෝ ටිකත් රැකගෙන සුවසේ ඉන්නේ. මේ මිනිස්සයා මට උපකාර කරපු නිසා. කියලා අර කළ උපකාරයේ සිහි කළා. රජ්ජුරු හම්බෙන්න දූවල ගිහිල්ලා කිව්වා අනේ මේ මිනිස්සයා හොරෙක් නෙවෙයි. මේ මිනිස්සයා අහිංසක මිනිස්සෙක්, ගුණවත් මිනිස්සෙක්. අනේ මේ මිනිස්සයා නිදහස් කරන්න කියලා කිව්වා. එපාර රජතුමා කිව්වා එහෙනම් මට ධනය දෙනෝ නම් මම මේ හොරාව නිදහස් කරන්නම් කිව්වා. එපාර කිව්වා මේ අනේ රජතුමනි මගේ ගාව ධනයක් නැහැ. මට ළමයි 7 දෙනෙක් ඉන්න මම මේ ළමයි 7 දෙනාත් එක්ක ඔබ වහන්සේ ගාව දාස වෙන්නම්. මේ මිනිස්සයා නිදහස් කරන්න. එපා රජුරු අහනෝ ඔබ දැන් කිව්වා මේ මිනිස්සයා ආගන්තුකව ආපු කෙනෙක් කියලා. දැන් කියනු මේ ආගන්තුක ආපු කෙනෙක් වෙනුවෙන් දාස බවට පත් වෙන්නම් කියලා. මේකේ මොකක්ද කතාවේ තේරුම? එතකොට අර උණු විස්තරේ කිව්වට මෙන්න මෙහෙම උපකාර කරලා ලෝකේ සත්පුරුෂය දුර්ලභයි. මං ඒ මිනිස්සය වෙනුවෙන් ඒකයි මේ ඉදිරිපත් උනේ කියලා. පාරේ පාර අර නගරයට එන මිනිස්සයාගෙන් මේ දොරටු පාලකයාගෙන් දොරටු ආරක්ෂකයාගෙන් ඇහුවා මේ මිනිස්සයා ඇත්තද මේ කියන්නේ ආගන්තුකව ආපු කෙනෙක්ද කියලා. ඒ වෙලාවේ ඒ ඇත්ත නැත්ත රජතුමා හොයලා බලලා අර මිනිස්සයා නිදහස් කරා. අර ස්ත්‍රිය කෙරෙහි තිබ්බ සත්පුරුෂ ගුණයටත් පැහැදුණා. මොකද අර කළ උපකාරයේ සිහි කරගන්න පුළුවන්. ඒකයි පින්වත් ඒකයි මෙතන කියන්නේ මේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කළ උපකාරයේ සිහි කරගන්න පුළුවන්. කළ ගුණ දන්න කෙනාත් කළ ගුණ සිහි වෙන කෙනාත් ලෝකේ දුර්ලභයි කියලා. දුර්ලභව පහළ වෙන පස්වෙනි මැණික කළ ගුණ දන්න කෙනාත් කළ ගුණ සිහි කරන කෙනා. ඒකයි. එපාරේ ඒ රජතුමා පැහැදිලා බොහෝ ධනය දෙනව දෙන්නටම. මේ දෙන්න බොහෝම පින් දහම් කරගෙන දෙවියන් අතර ඉපදුනේ. දෙන්නත් තුළම සත්පුරුෂ ගුණ තිබ්බා. විශේෂයෙන් අර කාන්තාව තුළ තිබ්බ සත්පුරුෂ ගුණයක් අර එදා කළපු උපකාරය හොඳට මතකයි. ඒකයි බුදුරයන් වහන්සේ මෙතන දේශනා කරේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ කළගුණ දන්නා බවක් ඇද්ද? කළගුණ සිහි කරන බවක් ඇද්ද? ඒ පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියලා. ආන් ওই රත්න පහ තමයි ලෝකේ දුර්ලභම රත්න පහ කියලා ලිච්ඡවීන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ලිච්ඡවීවරුනි මේ පංච රත්නයන්ගේ පහළවීම ලෝකේ දුර්ලභයි. මේ රත්න පහ පහළවීම ලෝකේ දුර්ලභයි කියලා කිව්වා. පළවෙනි එක මොකද්ද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. දෙවෙනි එක ඒ තථාගත සද්ධර්මයේ දේශනා කරන පුද්ගලයාගේ පිරිසිදු බුද්ධ වචනය කියන පුද්ගලයාගේ ධර්ම විනය කියන පුද්ගලයාගේ පහළවීම ලෝකේ දුර්ලභයි. තුන්වෙනි එක ඒ ධර්මය අවබෝධ කරන පුද්ගලයා දුර්ලභයි. ඒ ධර්මය අවබෝධ කළ ධම්මානුධම්ම පටිපදාවට පිළිපන් පුද්ගලයා දුර්ලභයි. පස්වෙනි එක තමයි කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දන්නා බවත් කළගුණ සිහි කරන පුද්ගලයා ලෝකේ දුර්ලභයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කරා. ඉතින් අපටත් මේ සත්පුරුෂ ධර්මය අහලා අපිටත් මේ සත්පුරුෂ භූමිය වන කළගුණ හොඳට මතක තියෙනවා නම් අපිට උපකාර කරා නම් ඒ උපකාරය හොඳට මතක තියෙනවා නම් ඒක මේ කළගුණ දන්නා කෙනෙක් කළගුණ සිහි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒ පුද්ගලයාත් ලෝකේ දුර්ලභව තමයි පහළ වෙන්නේ. ලෝකේ හැමෝන්ටම කළගුණ මතක නැහැ. කළගුණ සිහි කරගන්නත් බෑ. අසත්පුරුෂ භූමිය. ඉතින් අපටත් මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත පින් පුණ්‍ය ධර්මයන් වලින් ඔබ ධර්ම දානය කළ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් වලින් මේ සුන්දර ධර්මයේ පුරුදු කරගෙන දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්නම මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නුවණස පාදන සිරිසදහම් මේ දේශනාවේ අද දින දායකත්වයේ දරන්නේ මාතලේ පුස්සැල්ලේ පදිංචි පින්වත් වික්‍රමසිංහ මහත්මයා සහ අමරා මොරගොල්ල මහත්මිය. ඉතින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා සියලුම දේවරුන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න. ඒ වගේම කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න. ඒ පින්නතුන් නමින් ඒ වික්‍රමසිංහ මහත්මයාත් අමරා මොරගොල්ල මහත්මිය නමිනුත් ඒ පවුලේ සියලු දෙනා නමිනුත්
අනන්ත සසර පුරාවට මිය පරලොව ගියපු සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පින්වත් වික්‍රමසිංහ මහත්මයා නමිනුත් අමරා මොරගොල්ල මහත්මිය නමිනුත් ඒ වගේම මේ පවුල්වල සියලු දෙනාටත් ඒ පින්නතුන්ගේ හැදුවැඩු දෙමව්පියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලුම දූපතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ඉතින් අපි ඒ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ වික්‍රමසිංහ මහත්මයාටත් අමරා මොරගොල්ල මහත්මියටත් ඒ පවුල්වල සියලු දෙනාටත් අපගේ ගුරුවර දෙමව්පියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ අපි හැදුවැඩු දෙමව්පියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමෙන් මෙලොව ජීවිත සැපවත් වෙත්වා. සුවසේ ධර්මයේ පුරුදු කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.